වෙනදා වගේ අද භාවනාව කරන්නේ නැහැ. ඒ වෙනුවට අද සාකච්ඡාවට බඳුන් කරන සූත්‍රය ඉස්සෙල්ලාම සාධනා කරලා මේ හැමදෙනාටම ආශිර්වාද කිරීමක් කරනවා. මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව කියන්නේ අපේ ධර්ම සාහිත්‍ය විශේෂ ස්ථාන සූත්‍රයක්. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අපේ විචාරාවේදී බුද්ධාගම වහන්සේට උපදෙස්පාති ආනන්ද හාමුදුරුවෝ වහන්සේ විසින් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන වහන්සේගේ ලෙඩරෝග සියල්ල සංසිඳු සූත්‍රය තමයි ගිරිමානන්ද සූත්‍රය. ඉන්මා එක වෙලාවක් ගත වුණා ඒ සූත්‍රය සත්‍යනාම කරනවා පිළිතුරුන් නම් යලකින එය ශ්‍රවණය කරා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනී අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාධවිලානෝ අතථෝ ආයස්මා ආනන්දෝ යේන භගවා උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසින්නෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච ආයස්මා භන්තේ ගිරිමානන්දෝ ආවාධිකෝ දුක්ඛිතෝ බාධවිලානෝ සාධු භන්තේ භගවා ඊනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති සචේතෝ ද්වන්නානන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සංඥා භාසෙය්‍යාසි ඨානං කෝපනීයං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝආබාධෝ ඨානසෝ පටිප්පසම්භේය කතමා දස අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනභිරත සංඥා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනාපාන සති කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද භික්ඛු අඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡන්ති ඉති ඉමේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා කතමාචානන්ද අනත්ත් සංඥා ඉදානන්ද භික්ඛු අඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති
චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති ඉතිමේසු ඡසු අධ්‍යාත්මික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහරති අයං උච්චතානන්ද අනත්ත සංඥා කතමාචානන්ද අසුභ සංඥා ඉදානන්ද බික්ඛු ඉමමීව කායං උද්ධං පාදකයා අධෝකේසමත්තකා අච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛති අත්ථි ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසන්නහාරු අට්ඨි අට්ඨි නිඤ්ඤං වක්ඛං හදයන් යතනං කිලෝමකං පිරකං පක්ඛා සම්හන්තං අන්දගුණං උදරියං කරී සංපිත්තං සෙම්හං කුක්ඛෝලෝයිතං සේදෝ මීදෝ අස්සු වසකේලෝ සිංහානිකාලසිකා මුත්මන්ති ඉතිමස්මින් කායේ අසුභානුපස්සී විහරති අයං උච්චතානන්ද අසුභ සංඥා කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති බහු දුක්ඛෝ khෝ අයං කායෝ බහු ආදීනෝ ඉති මස්මින් කායේ විවිධා ආබාධා උපජ්ජන්ති සේයතිදං චක්ඛු රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ ජීවහා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ විනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්ඡා පක්ඛන්දිකා සෝලා විසෝචිකා උද්ධං ගන්ධෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දත්තු කණ්ඩු කච්චු රක්ඛසා විතච්චිකා ලෝහිත පිත්තං මధుබීබෝ අංසා පිලකා භගන්දනා පිත්ත සමුද්ධානා ආබාධා සිම්හ සමුද්ධානා ආබාධා වාත සමුද්ධානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතු පරිණාමජා ආබාධා ඕපත්තමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතං උන්හං ජිඝච්ඡා පිපාසා උච්චාරෝපසාවෝති ඉතිමස්මින් කායේ ආදීනවානුපස්සී විහරති අයං විච්ඡතානන්ද ආදීනව සංඥා කතමාචානන්ද පහන සංඥා ඉදානන්ද භික්ඛු උප්පන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති යන්ති කරෝති අනභාවං තමීති උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති යන්ති කරෝති අනභාවං තමීති uppannam vihinsa vitakkam
नादिवासेति पजहति विनोदेति यन्ति करोति अनभावं गमेति uppannuppanne पापके अकुशले धम्मे नादिवासेति पजहति विनोदेति यन्ति करोति अनभावं गमेति अयं उच्यतानंद पहान संज्ञा कदमाचानंद विराग संज्ञा इदानंद भिक्खु अरण्यगतो वा रुद्रमूलगतो वा शून्यागारगतो वा इति पटिसञ्चिक्रति एतं सन्तं एतं पनीतं यदिदं सब्ब संखार समतो सब्बुपतिपटि निस्सग्गो तन्हक्खयो विरागो निब्बानन्ति अयं उच्यतानन्द विराग संज्ञा कदमाचानन्द निरोध संज्ञा इदानंद भिक्खु अरण्यगतो वा रुद्रमूलगतो वा शून्यागारगतो वा इति पटिसञ्चिक्रति एतं सन्तं एतं पनीतं यदिदं सप्त संखार समतो सब्बुपतिपटि निस्सग्गो तन्हक्खयो निरोधो निब्बानन्ति अयं उच्यतानन्द निरोध संज्ञा कदमाचानंद सब्बलोके अनभिरत संज्ञा इदानंद भिक्खु ये लोके उपायुपादान चेतसो अधिष्ठाना विनिवेशानुसया ते भजन्तो विरमति न उपादियन्तो अयं उच्यतानंद सब्बलोके अनभिरत संज्ञा कदमाचानंद सब्ब संखारेषु अनिच्य संज्ञा इदानंद भिक्खु सब्ब संखारेहि अट्टीयति हरायति जिगुच्छति अयं उच्यतानंद सब्ब संखारेषु अनिच्य संज्ञा कदमाचानंद आनापानसति इदानंद भिक्खु अरण्यगतो वा रुद्रमूलगतो वा शून्यागारगतो वा निषीदति पल्लङ्कं आभजित्वा उजुङ्कायं पनिधाय परिमुखं सतिम् उपट्ठवेत्वा सो सतो अस्य सति सतो पस्स सति दीर्घं वा अस्य सन्तो दीर्घं अस्य सामीति पजानाति दीर्घं वा पस्स सन्तो दीर्घं पस्स सामीति पजानाति रसं वा अस्य सन्तो रसं अस्य सामीति पजानाति रसं वा पस्स सन्तो रसं पस्स सामीति पजानाति सब्बकाय पटिसंवेदी अससिसामीति सिद्धति सब्बकाय पटिसंवेदी अससिसामीति सिद्धति असंभयं काय संखारं अससिसामीति सिद्धति असंभयं काय संखारं अससिसामीति सिद्धति पीतिपटि संवेदी अससिसामीति सिद्धति पीतिपटि संवेदी अससिसामीति सिद्धति सुखपटि संवेदी अससिसामीति सिद्धति सुखपटि संवेदी
සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති අයං උච්චතානන්ද ආනාපාන සති සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා ඉමා දස සංඥා භාසෙය්‍යාසි ධානංඛෝ පනිතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ ඉමා දස සංඥා සුත්වා සෝ ආබාධෝ ධානසෝ පටිපස්සම්භේයාති අදඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සම්තිකේ ඉමා දස සංඥා උග්ගහෙත්වා යේනායස්මා ගිරිමානන්දෝ තේනුක සංකමි උපසංකමිත්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා අභාසී අතෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සංඥා සුත්වා සෝ ආබාධෝ ධානසෝ පටිපස්සම්භී වුට්ඨානි චායස්මා ගිරිමානන්දෝ අම්හා ආබාධා තථාපහිනෝ චපනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසීති ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං මේ උතුම් ගිරිමානන්ද සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීම තුළින් පහළ කරගත් උතුම් කුසල් වලින් ඔබේ ගතට සිතට වැළඳී ඇති සියලු රෝගාබාධ
දුර වේවා. සියලු ශාන්තිය සිද්ධ වේවා. අපි සූදානම් වෙන්නේ මේ ආයතනයේ සතිපතා සිදු කරනු ලබන සූත්‍ර සාකච්ඡාවේ අදට නියමිත සූත්‍රය සාකච්ඡා කරන්න. පිළිතුරු මේ වෙනකොට දන්නවා අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගිරිමානන්ද සූත්‍රය කියලා. මේ සූත්‍රය තියෙන්නේ කොහේද කියලා අහුවොත් ගොඩාක් අය කියයි පිරිත් පොතේ තමයි කියලා. පිරිත් පොත පිරුවාන පොත් වහන්සේක සූත්‍ර අරගෙන තියෙන්නේ ත්‍රිපිටකයේ විවිධ පොත්වල. මේ ගිරිමානන්ද සූත්‍රය මූලිකව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්ත වර්ගයේ කියන වර්ගයේ තමයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ. අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්ත වර්ගය. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඒ කාලේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ නමක් සිටියා. ඒ ගිරිමානන්ද හාමුදුරුවෝ බොහෝම දුකටපත් වෙලා දැරිසේ ගිලන් වෙලා ලෙඩ වෙලා හිටියේ. ඉතින් එක දවසක් ආනන්ද හාමුදුරුවෝ බුද්ධ රූපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මතක් කරනවා අනේ බුදුරජාණන් වහන්සේ මේ ගිරිමානන්ද හාමුදුරුවෝ ලෙඩගෙන ඉන්නේ. ඉතින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ එතනට ගිහිල්ලා මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බැහැදැක්කොත් අනුකම්පා කරලා ගොඩාක් හොඳයි නේද කියලා. සාමාන්‍ය ආනන්ද හාමුදුරුවෝ එහෙම දේවල් කරනවා. ආනන්ද හාමුදුරුවෝ තමයි මේ ශාසනයේ හිටපු දුක් ගන්නාරාට නේද? බොහෝ දෙනාගේ දුකට පිහිට වෙච්ච කෙනා ආනන්ද හාමුදුරුවෝ. ඉතින් ප්‍රජාපති ගෞතමයේ දුකට පිහිට වුණේ ආනන්ද හාමුදුරුවෝ. මේවා කොහොම කුණුවන හදවතක් කියන කාරුණික හදවතක් කියන කෙනෙක් ආනන්ද හාමුදුරුවෝ කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් මතක් කරා අනුකම්පා කරලා ගිරිමානන්ද හාමුදුරුවන්ට වැඩියොත් හොඳයි නේද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවා ආනන්ද මේ දස සංඥාව ඔබ ගිහිල්ලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන්න. දස සංඥාව දේශනා කළාම ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ ලෙඩ රෝග සියල්ලම සුව වෙලා යනවා. සංසිඳිලා යනවා. ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක් කියලා. ඇයිද බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගේ ඉල්ලීම පරිදි ගිරිමානන්ද හාමුදුරුවෝ ළඟට යන්නේ නැතුව ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ දස සංඥාව ඉගෙනගෙන ගිහින් කියන්නේ මොකද හේතුව? ආනන්ද හාමුදුරුවන්ට දස සංඥා උගන්වන්න ඕනේ. නැත්නම් බුදුරජාණන් වහන්සේට තනියෙන් ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවෝ හම්බුලෝක කියලා එන්න පුළුවන් නේ. එතකොට ආනන්ද හාමුදුරුවන්ට එය වටහා දීම සඳහායි ඉස්සෙල්ලා ආනන්ද හාමුදුරුවන්ට ඔබ දස සංඥා ඉගෙන ගන්න. ඉගෙනගෙන ගිහින් ඒ ඉගෙනගත්ත දේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මතක් කරගන්න. එතකොට එහෙම යහළු අනිත් එක තමයි ගිරිමානන්ද හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ කොහොමද සුහදයි. ඉතින් ඒ විදිහට කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහිල්ලා ඒ විදිහට දස සංඥාව කියලා සංසනකොට ඒක විශාල ශක්තියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා සංසනයේ ශක්තිය තියෙනවා තමයි.
ගෞරවයට සමහර වෙලාවට බයයි කියනවා නේද? සමහර වෙලාවට අපි උනා ලෙඩ බලන්න ගියාම ලෙඩාගේ ඔක්කොම අසනීපකම් නමද කියලා එක සැරේටම හැන්දෙන් බහින්න හදනවා. නේද? ඉතින් කියලා තමයි වයින් වාජයේ කියලා තමයි පිළිත් කියන්නේ. ඉතින් මේ ගෞරවය නිසා. ඒකට ආනන්ද හාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරුවෝ සමකාලීන. එතකොට ඒ අය සුහදව එක සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. අර ගෞරවය නිසා අවශ්‍ය කලබලයක් ඇති කරගන්නේ නැහැ. ඉතින් ඔන්න බුදුහාමුදුරුවෝ දස සංඥාව කියනවා. මොනවද දස සංඥා? අනිච්ච සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනභිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, අනාත්ම සංඥා. සංඥා කියන්නේ මොකක්ද? හඳුනා ගැනීම. සංඥා කියන්නේ හඳුනා ගැනීම. එතකොට අනිත්‍ය සංඥා කියන්නේ අනිත්‍ය වශයෙන් හඳුනා ගන්න එක. අනාත්ම සංඥා කියන්නේ අනාත්ම වශයෙන් හඳුනා ගන්න එක. සංඥා කියලා කියන්නේ ඒක හඳුනා ගැනීම. ඔන්න ඉස්සෙල්ලම බුදුහාමුදුරුවෝ අනිත්‍ය සංඥාව පැහැදිලි කරනවා. මොකක්ද ආනන්ද මේ අනිත්‍ය සංඥාව කියන්නේ? ආනන්ද ඔන්න කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ අරණ්‍යගතව එක්ක කැලෑවක ආරණ්‍යක වාසය කරන්නේ. රුක්ක මූලගතව වෘක්ෂ මූලයක විවේකයෙන් වැඩ ඉන්නවා. ශුන්‍යාකාරගතව ශබ්ද ශූන්‍ය හෝ ජන ශූන්‍ය තැනකට වෙලා විවේකයෙන් ඉන්නවා. ඒ විවේකයෙන් ඉන්නේ මෙන්න මේ විදිහට කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? රූපං අනිච්චං. රූපය අනිත්‍යයි කියලා කල්පනා කරනවා. වේදනා අනිච්ච, සංඥා අනිච්ච, සංඛාර අනිච්ච, විඥාන අනිච්ච. දැන් මේ මොකක්ද කියන්නේ? පංච උපාදානස්කන්ධය කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒ රූපය අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා. ඒ රූපය වෙනස් වෙනවා කියන්නේ වෙනස් වෙන මූල පදාර්ථ වලින් හැදිලා තියෙන නිසා. වෙනස් වෙලා යන මූල පදාර්ථ වලින් හැදිලා තියෙනවා නම් රූපය, ඒ රූපය ඒ හේතු වෙනස් වෙනකොට මූල පදාර්ථ වෙනස් වෙනකොට රූපය වෙනස් වෙනවා. එතකොට මේ මූල පදාර්ථ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වෙනස් වෙනවා නම් ඒකෙන් වෙනස් වෙන සුළු දේවල් වලින් හැදිච්ච රූපය වෙනස් වෙනවා. එතකොට එහෙනම් මේ රූපය ලෙඩ රෝග වලට දුරු වෙන්න තියෙන ප්‍රවණතාවය තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට මේ රූපය කියන එක ලෙඩ වලින් මිදෙලා තියෙනවද? ලෙඩ වලින් මිදෙලා නැහැ. එතකොට ලෙඩ රෝග හැදෙනවා කියන්නේ නම් මොකක්ද? ආවේනික දෙයක්. මොකට ආවේනික වෙච්ච දෙයක්ද? ශරීරයට ආවේනික වෙච්ච දෙයක්. ශරීරයට ආවේනික වෙච්ච දෙයක්. ලෙඩ රෝග වලට ගොදුරු වෙන්නේ. එතකොට ලෙඩ රෝග වලට ගොදුරු වෙන ශරීරයක් කොහොමද කියාගෙන ඉන්න අපිට ගත ලෙඩ වෙන එක වළක්වන්න බැරි වුණත් වළක්වන්න පුළුවන් එකක්. මොකද්ද? සිත ලෙඩ වෙන එක වළක්වන්න පුළුවන්. ඒකේ හැකියාව කියනවා. ඒක සිත ලෙඩ වෙන එක වළක්වන්න නම් අවශ්‍ය කරන චින්තන ක්‍රමය තමයි මේ උගන්වන්නේ. මේ ගත ලෙඩ වෙන එක වළක්වා ගැනීමට ප්‍රධානම උපකාර වෙන එක තමයි සිත ලෙඩ වෙන එක වළක්වා ගන්න. එතකොට සිත නිරෝගී සිතක් තියෙන කෙනෙක් හැමතිස්සෙම හිතනවා රූපය කියන්නේ අනිත්‍ය එකක්. වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ අනිත්‍ය එකක් කියන එක. අන්න එහෙම හිතනවා නම් එතකොට වේදනාවක් ඇතිවෙනාම යම්වල හිතන්නේ. ඒ වේදනාව අනිත්‍යයිනේ. ඔව් වේදනාව අනිත්‍ය කියලා කියන්නේ මොකද? වෙනස් වෙලා යනවා. ස්ථිරව තියෙන්නේ නැහැ. එහෙනම් අමාරුවක් තුනක් හිතන්නේ කොහොමද? වෙනස් වෙලා යනවා කියලා. දැන් ලෙඩක් හැදුනක් හැදුනාම වේදනාව
අනිච්චන් කියලා හිතන්න. නේද? ඔළුවේ කැක්කුමක් ඇතුණාම දැනෙන වේදනාව අනිත්‍යයි. වෙනස් වෙලා යනවා. වෙනස් වෙලා යනවා කියන්නේ හිතේට නිකන් ඉන්නවද? නැත්නම් හේතු බොන්න ඕන. නේද? වේදනෝගේ අනිත්‍ය අනිත්‍ය කියලා හරියන්නේ නැහැ. මේ විවහාම තමයි වෙනස් වෙන්නේ. එතකොට සමහර අය හිතනවා හැමතිස්සෙම වේදනාවක් ගන්නා මේ මහා වේදනාව දුකයි කියනවා. නෑ, මේ වේදනාව පවා වෙනස් වෙලා යන එක. සංඥාව නිවීම පවා වෙනස් වෙලා යන එක. සංස්කාර පවා වෙනස් වෙලා යන එක. විඥානීය පවා වෙනස් වෙලා යන එක. එහෙනම් නොවෙනස්ව පවතින මොනවද තියනවද? හේතුන් නිසා හටගත් හැම දෙයක්ම වෙනස් වෙලා යනවනම් මේ අමාරුව ඇරිලා යනවා. වෙනස් වෙලා යයි කියන එක. ඒතර ලෙඩ වුණාම අනිත් හිතන්න. එතකොට එහෙම හිතනකොට නිරෝගී වෙනවා. මොකද නිරෝගී වෙන්නේ? සිත නිරෝගී වෙනවා. ඒ වේදනාව දැනෙච්ච ගමන් මොන විදිහට හිතන්න පුළුවන්. ඊළඟ කාරණේ කතමාචානන්ත අනත්ත් සංඥා. අනත්ත් සංඥාව කියන්නේ මොකක්ද? අනත්ත් සංඥාව කියන්නේ පිළිගන්නේ තමන්ට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා හිතන එක. හඳුනගන්න එක. මොනවද තමන්ට ඕන විදිහට පාලනය කරගන්න බැරි? කාරණා කීයක් තියෙනවද තමන්ට ඕන විදිහට පාලනය කරන්න බැරි? කාරණා 12ක් තියෙනවා. මොනවද 12? ඇහැට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන ශරීරයට දැනෙන ස්පර්ශ, මනසට එන අරමුණ. ඒකවල ඕවාට කියන්නේ ආධ්‍යාත්මික බාහිර ආයතන කියලා. ආධ්‍යාත්මික ආයතන මොනවද? ඇහැ කන නාසය දිව ශරීරය කියලා මේ ළඟ තියෙන දේවල්. තමන්ට රූපයක් ඇසුරු කරගෙන තියෙන දේවල්. බාහිර ආයතන කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල්. එතකොට මෙන්න මේ දේවල් මොන වගේද? අනාත්තා කියන්නේ තමන්ට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කම නැහැ. චක්ඛුං අනාත්තා, මේ ඇහැ මට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් නම් මම ඇහැට ලෙඩ වෙන්න දෙන්නේ නැහැ. ලෙඩ වෙන්න දෙන්නේ නැතුව හිටියා. ඇතැම් මොන තරම් උපක්‍රම යෙදුවත් ලෙඩ වෙන්න ඕන වෙලාවට ඇහැ ලෙඩ වෙනවා. මොන බෙහෙත් දැම්මත් නේද? බෙහෙත් දාලා හොඳ කරන්න පුළුවන්. හැබැයි ලෙඩ වෙන කොච්චර හොඳ කරන්නේ සාමහු ලෙඩ වෙනවා. එතකොට එහෙම වෙන්නේ ඇයි? තමන්ගේ වසඟෙහි පවතින්නේ නැති නිසා. මේ මගේ ශරීරය, මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ මූණ, මගේ ඇඟ කියලා අපි මේ ශරීරයට කොච්චර සැලකුවත් මේ ශරීරය නම් කෙලෙහි ගුණ සලකන්නේ නැහැ. නේද? අපි දැන් සාමාන්‍යයෙන් කියන්නේ මම කෙලෙහි ගුණ දන්නේ නැති කෙනා කියලා අනිත් අයටනේ. හැබැයි මේ හැමදාම උදේ පාන්දර නැගිට වෙලාව ඉඳලා රැයට නිදා ගන්නකම් සලකන මේ ශරීරය තමයි කිසිම කෙලෙහි ගුණයක් නැති කෙනා. නේද? එහෙම කෙලෙහි ගුණයක් තියෙනවා නම් මේක වෙනස් වෙයිද? අනේ මේ මිනිසයා උදේ නැගිට වෙලාව ඉඳලා මං ලස්සන කරන්න උත්සාහ කරන්නේ පොඩ්ඩක් අනුකම්පා කරලා පොඩ වෙනස් වෙන්න නැතුව ඉන්න ඕනේ කියලා. එහෙම වෙනවා. එහෙම වෙනස් වෙන ශරීරයක් තියෙන අපිට. වෙනස් වෙන ඇහැ කන නාසය දිව ශරීරය කිනීමෙන් අපිට තියෙනවා. එහෙනම් ඒ කියන්නේ මේක අපට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා. ඒ අපට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා හිතුනහම ඒක හරියට තේරුම් ගත්තාම අපිට තියෙන සම්බන්ධය වැඩි අඩු වෙනවා.
ඒතර අපිට තියෙන සම්බන්ධයේ බැඳීම අඩු වෙනකොට ඒ බැඳුනේ නැති දේ ලෙඩ වෙනකොට දුක දැනෙනවද නැද්ද? දුක දැනෙන්නේ නැහැ. එතකොට අපිට ලෙඩක් හැදුනාම දුකක් දැනෙන්නේ මොකක් නිසාද? ඒ වාට තියෙන සම්බන්ධය නැති නිසා. දැන් වෙනත් ඇසුත් ලෙඩ වෙනෝනේ අනිත් අයගේ ඇසුත්. අනිත් අයගේ ඇස් ලෙඩ වෙනව දැකලා අපිට දුකයි නෑ. අනිත් අයගේ ඇස් පින් නැතුනම අපි කන්නානේ දානවා. ඒක කරන්නේ නෑනේ. නේද? අපේ හැපින් නැතුනමනේ අපි ඒක වෙන කරන්න හදන්නේ. එතකොට තමයි අපිට දුක දැනෙන්නේ. නේද? ඇයි අපේකම වැඩි. අපේකම වැඩි. මම කියලා මගේ කියලා අල්ලගෙන ඉන්නවා. එහෙනම් මෙන්න මේ බැඳීම නැති කරගන්න නම් හිතන්න ඕන කොහොමද? මේක මට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන් කම නැහැ. මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කම නැහැ කියලා හිතනවත් එක්කම මගේ කියලා හිතනවද එහෙනම්? නැහැ. මම හිතර කියන්නේ දැන් කවුරු හරි දැන් අම්මල තාත්තලා තමන්ගේ ළමයි කීකරු කර්මකට නේද? කීකරු කර්මකට හොඳට හදලා තියෙන කර්මකට කියන්නේ කැමති මේ ඉන්නේ අහවලා මගේ පුතා මේ මගේ පුතා එහෙම කියලා කියන්නේ කැමති. හොඳ කර්ම. නාන කියනකොට කියන දේ අහන්න නේනකොට කියනකොට මේ මගේ පුතා. නෑ කියන්නේ මේක නම් මගේ දෙන්නේ කියලා. එහෙම කියන්නේ ඇයි? ඒක තමන්ට ඕන විදිහට පාලනය කරන්න බැරි නිසා. තමන්ගේ වශයෙන් නෝට් පවතින්නේ නැති වුණාම අන්න මගේ නෙවෙයි කියලා. එහෙනම් මේ ඇහැකරනාසේ දිව ශරීරයේ කියන ඒවා තමන්ට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් මගේද? නම් මගේ කියන්නත් බැහැ. එතකොට මේ දුකටපත් වෙලා තියෙන්නේ මොකද? ඒ ලෙඩ වුණාම මගේ නොවන දෙයක් මගේ කළා ගත්තා. එතකොට අපහරින්න ඕන ඇහැට මගේ කළා අල්ලගත්ත සිටිවිල්ල. මගේ කළා අල්ලගත්ත සිටිවිල්ල. එතකොට මගේ කළා අල්ලගත්ත සිටිවිල්ල අතහැරියාම ඇහැ අපරගලා පැත්තකට වෙලා තින්නවා. ඕන දෙයක් පිටාරිය දෙයක් කරන්න වෙනවා. නෑ ඒක කරනවා. දැන් ඔය මිදුලේ තියෙන මල් පැල එහෙම රෙද වුණාම අපි සාන්දු සම්පන්න කරනවා. අන්න ඒ වගේ සාමාන්‍යයෙන් අපි ඒවා අසනීප වුණාම ඒවට පිළියම් යොදනවා තමයි. අර බැඳීමයි ඇලීමයි අපහරින්න පුරුදු වෙනවා. එතකොට බැඳීම ඇලීම අතහැරියාම ඒ බැඳිච්ච දේ අපහැරියාම ඊට පස්සේ ඒ දේ ලෙඩ වුණාට දුක නැහැ. ඒ මගේ කියන සම්බන්ධය නැති නිසා. එතකොට අපි හිතන්න ඕන චක්කුම් අනත්තා රූපය මේ ඇහැ මට ඕන විදිහට පාලනය කරන්න බැහැ. ඇහැට එන රූප මට ඕන විදිහට පාලනය කරන්න බැහැ. කන මට ඕන විදිහට පාලනය කරන්න බැහැ. කනට එන ශබ්ද මට ඕන විදිහට පාලනය කරන්න බැහැ. ඒ විදිහට හැමතිස්සෙම හිතන්න ඕන. පාලනය කරන්න පුළුවන් දේ මොකක්ද? සිතයි. ඒ අරමුණු ඔස්සේ එන තරහක් තියෙනවා නම්, දුකක් තියෙනවා නම්, ගැටීමක් තියෙනවා නම්, පැටලීමක්, ඇලීමක් තියෙනවා නම්, වේදනාවක් තියෙනවා නම් අන්න ඒක සමනය කරගන්න. ඒක එන ඒ ප්‍රබල වේදනාව දුක නැති කරගන්න අපිට පුළුවන්. එහෙම වෙන්නේ අර ඇලීම බැඳීම නැති කරගත්තොත් විතරයි. එතකොට ඔන්න ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් ලෙඩ වෙනකොට උනා ඒ විදිහට හිතන්න පුරුදු වෙනවා. ඇහැ කියන්නේ මගේ එකක් නෙවෙයි. මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඇහැ කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත හේතු නිසා ඇති වෙලා හේතුන් නැති වෙනකොට වෙනස් වෙන එකක්. එහෙම වෙනස් වන මුපත්සුළු මූල පදාර්ථයන්ගෙන් හටගත්ත ඇහැ ලෙඩ වෙන එක ස්වභාවයක්. ඒ ස්වභාවයෙන් ලෙඩ වෙන ඇහැ දරා සිටින මගේ හිත ඒ ඇහැ ලෙඩවීම නිසා හිත ලෙඩ කරගන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. අන්න ඒ විදිහට තමයි ලෙඩ දිහා ඒව ලෙඩුණා බලන්න ඕනේ.
ඊළඟ කතමාචානන්ද අසුභ සංඥා. අසුභ සංඥාව කියන්නේ මොකක්ද? ඔන්න ඉදානන්ද වික්ඛු ඉමමේව කායං උද්ධං පාදතල අධෝ කේසමත්තක පජපරියංකං පුරණානප්පකාරස් අසුචිනෝ පච්ච වික්ඛති. උද්ධං පාදතල අධෝ කේසමත්තක පාදාන්තේ සිට කේසාන්තේ සිට පාදාන්තේ දක්වා පජපරියංකං එක හමෙන් වසා තියෙන වැසුණු පුරන් නානප්පකාරස් අසුචිනෝ. එතකොට හමින් වැදිලා මේක පුරවල තියෙන මොනවද? නන්වල නොයි අසුචි වලින් කුණප වලින් පුරවපු මොකක්ද දිහාද බලන්නේ? ශරීරේ දිහා. එතකොට ඔන්න උස උඩ යට වටේට ඔක්කොම අරගෙන ඉවරට ඒක ඇතුලේ තියෙන මොනවද? අසුචි කුණු ගඳ ගසනදී. එතකොට මෙතන කියනවා දෙතිස් කුණපේ ගැන. මොනවද මේ? පළවෙනි එක තමයි අතේමස්මින් කාමෙන් හිතන්න පුරුදු වෙන්නේ. මේ මගේ ශරීරය කියලා මේ ශරීරයේ කේසා කියන්නේ හිසකේ. ලෝම නඛ නියපො දන්ත තචු හම මන්සන් නහර අට්ටි මිඤ්ඤා ඇට මිදුළු වක්කන් වතුකඩු හදයන් හදවත යතනන් අක්මාව කිලෝමතන් දලබු කියනවා. දලබු කියන්නේ පෙනහැල්ල වසා සිටින ඊටාම කුංචි පාගලයක් සිවියක් කිලෝමතන් පිහකන් බඩදිවේ පප්පාසන් පෙනහැල්ල අන්තං බඩවැල අන්ත ගුණ අතුරු බහන කියලා. උදරියන් නොකැසුණු ආහාර බඩේ තියෙන තාම පැසිච්ච නැති දිරවු නැති ආහාර. හරේසන් අසුචි පිත්තන් පිත සෙම්හං සෙම උප්පෝ සැරව ලෝහිතං ලේ සේදෝ දහඩිය මේදෝ මේද තෙල අස්සු කඳුළු වසා පුරුණු තෙල් කේලෝ තෙල සිංහානිකා සොටු ලසිකා සඳවිදුරු මුත්තා ඉතින් තියෙනවා ඒක දාන්නේ මේ දාලා තියෙන්නේ මම පටවි ධාතුවට අයිති කාමපටික විතරයි ඒ කියන්නේ පළවෙනි 20 තියෙන මාත්‍ර ලුම්වන් හිස්මොලේ කියලා තියෙනවා අනිත් ටික අනිත් 12ක් තියෙනවා. එතකොට මේ 12යි 20යි කීයද? 32යි. එතකොට මේ 32ට තමයි කියන්නේ දෙතිස් කුණප කියලා. එතකොට මේවා හැමතිස්සෙම මොන වගේද? කුණප කියන්නේ මොනවද? කුණු නරක වෙච්ච දේ. එතකොට මේ කුණප කොට්ටාස මොන වගේද? මේ කුණප කොට්ටාස තියෙන ශරීරය මොන වගේද? හැමතිස්සෙම කුණු ගඳ ගන්න මේක. පිරුණු මොන වගේ? පිරුණු වැසිකිළියක් වගේ. මනෝ සිරිසිරි ගාන සිරිසිරි ගාන දඟලන නලියන පිරුණු වැසිකිළියක් වගේ. නව දොරකින් වැහිරෙන්නේ මොකක්ද? කුණු ගඳ ගසනදී. මේ ශරීරයෙන් කවදාවත් සුවඳ ගහන දෙයක් වැగిරෙනවද? වැగిරෙන්නේ නැහැ. කුණු ගඳ ගසන දෙයමයි වැగిරෙන්නේ. එච්චරට අප්‍රසන්න අපවිත්‍ර දෙයක්. ඉතින් දැන් මේ අසුභ සංඥාව වඩනවා කියලා මොකද කරන්න ඕන? ගඳ ගන්න ඉන්න ඕන. එහෙම නෝ නෑ. එහෙම නැවේ නෑ ගන්න මේ ශරීරය අපිරිසිදුයි. ඒ නිසානේ පිරිසිදු කරන්නේ මේ ශරීරේ ගඳයි. ඒ නිසානේ සුද්ධ කරන්නේ. නේද? සමහරව ඉන්න ළඟින් යන්නේ නැහැ ගඳයි.
එතකොට ඒ කට්ටිය මොකද කරන්නේ? ළඟින් යන්නේ බැරි තරමට සුවඳ දානවා. එතකොට වැඩි වැඩියෙන් සුවඳ දාන්නේ මොකක්ද නේද? වැඩි වැඩියෙන් ගඳ නිසා. ඉතින් එහෙමයි සුවඳ දාන්නේ නරකද? නරක නෑ අනිත් විදිහට සුවඳ කිසිම නේද? හැබැයි සුවඳ කරාට කමක් නෑ. සුවඳ අනිවාර්ය විදිහට ඒකේ මුලාවෙන්න ඇලෙන්න පැටලෙන්න හොඳ නෑ. සුවඳ කරන්නේ මෙන්න මෙහෙම ශරීරයක් කියන දැනීම අවබෝධය තියෙනවා. එතකොට ඔන්න මේ ශරීරයේ අසුභය කියලා කියන්නේ හැමතිස්සෙම අසුභයක් තමයි හිතන්න ඕන. දැන් මේ කොටස් 32 හිතන්න ඕන සුභ පැත්තෙන් නෙවෙයි. නේද? දැන් සමහර වෙලාවට බාත්රූම් එකට ගිහින් ඉවරලා දත් මදින වෙලාවට කණ්ණාඩියෙන් දත් ටික දැක්කහම හිතෙන්න පුළුවන් අවුරුද්දකට පහක් වෙලා මගේ දත් ටික තාම හොඳට තියෙනවනේ. නේද? ඔය ආදී වශයෙන් හිතන්න ගත්තොත් ඔන්න ඒ දත්පදනම් කරගෙන සුභ නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. දැන් අපි වඩන්න ඕන මොකක්ද? අසුභය. එතකොට තමයි මේකට නොයැලී ඉන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් මේ ශරීරයේ තියෙන වකුගඩු පෙනහැටි රක්මා රෝගී ඔක්කොම ඔය උණප කොටාස ඒවයි තියෙන අසුභයයි. ඒවයි තියෙන අනික ජරාවෙත් වෙයි. එහෙම හිතනකොට ඒක ලෙඩ වෙන අසුභය සහිත දේ ලෙඩ වෙනවා කියලා තේරෙනවා. නරක වෙනවා කියලා තේරෙනවා. ඒකට එහෙම නරක වෙන එකක් දිහා බලලා අමුතුවෙන් දුකටපත් වෙන්නේ නැහැ. මොකද යමකට උරුම වෙච්ච ස්වභාවය තමයි ඒ පත් වෙලා තියෙන්නේ කියලා දකින්න නිසා. එතකොට අන්නේ ඒ තුල යා අර ලෙඩ රෝග ඇති වෙන්නේ වළක්වා ගන්න පුළුවන් තමයි. හිත ලෙඩ වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඊළඟට උන කායක හතර කතමාචානන්ද ආදීනව සංඥා. ආනන්ද මොකද්ද මේ ආදීනව සංඥා කියන්නේ? ආනන්ද කවුරු හරි ස්වාමීන් වහන්සේ නම අරණ්‍යගතව වෘක්ෂ මූලගතව ශූන්‍යාකාරයකට වෙලා මෙන්න මෙහෙම හිතනවා. මේ ශරීරය කියන්නේ මොන වගේ එකක්ද? බහු දුක්ඛෝ අයං කායෝ. මේ ශරීරය බොහෝ දුක් සහිත එකක්. බහු ආදීනව සහිත එකක්. ඉතින් මාස්මින් කායේ විවිධ ආබාධ උපජ්ජಂತಿ. මේ ශරීරයේ විවිධ ආබාධ හට ගන්නවා. මොනවද? චක්කු රෝග කියන්නේ ඇහි හැදෙන ලෙඩ රෝග. සෝත රෝග කනේ හැදෙන ලෙඩ. චක්කු රෝග, සෝත රෝග, කාන රෝග. නහයේ හැදෙන ලෙඩ. ඊළඟට ජීවහා රෝග, දිවේ හැදෙන ලෙඩ. කාය රෝග, කයේ හැදෙන ලෙඩ. සීස රෝග, හිසේ හැදෙන ලෙඩ. කන්න රෝග. දැන් කන එතන මොකක්ද තියෙන්නේ? එතන කන කියන්නේ පිටත කන. සෝත කියන්නේ ඇතුළත තියෙන. කන කියන්නේ මෙතන කම්පෙතිය ආශ්‍රිතව හැදෙන රෝග. මුඛ රෝග, කටේ හැදෙන ලෙඩ. දන්ත රෝග, දත් වල හැදෙන ලෙඩ. ඊළඟට තව ලෙඩ වට්ටෝරුවක් තියෙනවා. මම හරියට දැන් මම ගොඩක් හොයාගත්ත මේක සිංහල නම් සමහර ඒවා නම් හරියට හොයාගන්න බැහැ වුණා. ඊළඟ කාසෝ කියලා කියන්නේ කැස්සට. කාස කියලා කියන්නේ කැස්සට. ඊළඟ සාස කියලා කියන්නේ ශ්වාස ක්ෂේත්‍රයේ ශ්වසන පද්ධතිය සම්බන්ධ වෙන්නේ. පිනාස, පීනස, ඩාහු, දෙවිල්ල, ජරෝ කියන්නේ උණ රෝගය. කුච්චි රෝග, කුසේ හැදෙන ලෙඩ. මුච්ඡා, සිහි මූර්ජා වීම. පක්ඛන්දික, අතිසාරය, පක්ඛන්දික. ඊළඟ සූලා විසුචිකා කියලා තියෙනවා. ඒකට මේකේ දීලා තියෙන සූලා විසුචිකාය කියන නම් දෙක. ඒක මම හරියට දන්නේ. කුට්ටාන් කියන්නේ කුෂ්ඨ, ගණ්ඩු, ගඩු, කිලාසු. කිලාසු කියන්නේ මොකක්ද? කිලාස කියනවා. ඒකේ තියෙන කොටක් බලන්න කිලාස.
මම ඒක දන්නේ නැහැ. මම හිතන්නේ මේ කැසිල් සම්බන්ධව ඇති වෙන මේ කසාන වගේ දාද පුෂ්ඨ කසාන වගේ ලෙඩ රෝග කීපයක් සඳහන් කරලා තියෙනවා. කිලාසු සෝසෝ කියලා කියන්නේ ක්ෂය රෝගයට සෝස කියලා කියන්නේ. ඊළඟට අපමාරෝ කියලා කියන්නේ අපස්මාරයට. දඩු කියලා කියන්නේ දඩ. කණ්ඩු පච්චු කියලා කියන්නේ දෙකෙන් කියන්නේ කැසිල්ලද. කැසිල්ල කියලා කියන්නේ මේ ඇඟ කැසිල්ල. දැන් නිකන් ඉන්න බැරුණාම ඒක නේ. රකසා කියන යොදතා වචන දෙන නක්සා කියලා. නක්සා කියන්නේ මේ නියම පොපෝලින් හූරලා නිකන් ඉන්නකොට හූරලා ඇති වෙන ලෙඩවලට කියනවා නක්සා. රකසා කියන වචනේ සහ රයන්න සහ නයන්න දෙකම ඒ වචනේට යෙදෙනවා. ඉතින් නකසා කියලා කියන්නේ රකසා කියන්නේ දෙකම මේ නියපොත්තේ නකා කියන්නේ නියපොත්තේ නියපොත්තේ හූරලා ඇති වෙන ලෙඩ රෝග වල තමයි රකසා කියන්නේ. ඊළඟ විතාචිකා කියන්නේ කුෂ්ඨ විශේෂය. ඊළඟ ලෝහිත පිත්තං ලේ සහිත පිත මధుමේහ කියන්නේ දියවැඩියාව. අංශකාගේ පිලකා බදන්දලා කියලා කියන්නේ මේ කකුල් දෙක අතරේ ඇති වෙන පුංචි ගෙඩියක්. ඊට පස්සේ ඒක ටිකෙන් ලොකු වෙලා කුණු ගෙඩියක් බවට පත් වෙනවා. සඳහන් කරනවා ධර්මයේ මේ ශරීරයට කලකුවේ කට ඇරිය වගේ පළල් වෙලා ඇතුළට කුණු වෙලා යන හොඳ කරන්නේ ලෙඩක් අර්ශස් වල කියන බගන්දලා. මේක මේ අටකතාවේ සඳහන් කරලා තියෙනවා මේ අර්ශස් නෙවෙයි මේ දෙකක් තුල අතරේ ඇතිවන ලෙඩක් ඇටියට. දැන් පිත්ත සමුත්ථාන පිත්ත නිසා හට ගන්න ලෙඩ. සෙම්ම සමුත්ථානාපාද සෙම නිසා හට ගන්න ලෙඩ. වාත සමුත්ථාන වාත අමාරු. සන්නිපාතික සන්නිපාතය උනසන්නිපාතය ඊළඟට උතු පරිණාමජ ඍතු වෙනස් වීම නිසා දේශගුණ විපර්යාස නිසා හට ගන්න ලෙඩ. විෂම පරිහාරජ විෂම පැවැත්ම නිසා ඒඩ්ස් ඔය කියන්නේ ඒ විතරක් නෙවෙයි තවත් තියෙනවා මේ අනවශ්‍ය විදිහට වැඩි වෙලාවක් හිටගෙන ඉඳීම නිසා. එහෙම නැත්නම් අනවශ්‍ය වෙලාවක් විදිහට බඩ ඉසිලීම නිසා, උඩ පැනීම නිසා, ඒ වාගේ හටගන්න විෂම පැවැත්ම නිසා හටගන්න ඒවා තමයි විෂම පරිහාරජ කියන්නේ. ඕපක්‍රමික කියන්නේ උපක්‍රම අනිත්‍යයේ අවියාවිද වලින් ගහලා යම් ආකාරයකට කරන උපක්‍රම කිරීම නිසා හටගන්න ලෙඩ. කම්ම විපාකය කර්මය නිසා හටගන්න ලෙඩ. සීතල එකක් ලෙඩ. උෂ්ණ එකක් ලෙඩ. ජිඝාච්ඡා පිපාසා. ජිඝාච්ඡා කියන්නේ පිපාණය මත වැරදින්නේ සමහරට බඩගින්න. පිපාසය උච්චාරෝපස්සාව වැසිකිලි කැසිකිලි ඒකත් ලෙඩ. වෙලාවට යන්නේ නැත්නම් ඒකත් ලෙඩ. ඉතින් ඔන්න ඔය විදිහට මේක මහා ලෙඩ ගොඩක්. මොකද්ද මේ ශරීරයේ ඉතින් ඔය ලෙඩ ගැන තව දැනගන්න ඕන නම් ඔය නම් ටික දීලා දෙන්නම්. ඊට පස්සේ ඔය පොතේ හොයාගන්න සමහර වෙලාවට අර කුෂ්ඨ වර්ග ගැන තමයි අර කලින් සූලාදී සූචිකාවන් වශයෙන් සඳහන් කළේ. තිදීමස්මී කායාදීනවාන් පස්සේ මේ ශරීරයේ මෙන්න මේ ආදීනව දකින්න. ආදීනව දකින්න කියන්නේ මොකක්ද? මේ ශරීරයේ මෙන්න මේ වගේ ලෙඩ රෝග සමූහයකට ගොදුරු වෙන තැන. එතකොට මේ දැන් ඔය මේ ලෙඩ දිහා බැලුවාම කොහෙද ලෙඩ හැදෙන්නේ නැත්තේ? ලෙඩ හැදෙන්නේ දැනක් තියෙනවා. දැන් ඔය අනුව බැලුවොත් නෑ මේ ශරීරෙ මෙන්න මෙතන විතරයි ලෙඩක් හැදෙන්නේ නැත්තේ කියලා
කාටවත් කියන්න පුළුවන් කම නැහැ. එතකොට ලෙඩ රෝග හැදෙන්න සුළු ස්වභාවයෙන් යුක්ත ශරීරයක් උරුම කරගත්තා නම් ලෙඩ රෝග හැදෙන එක ස්වභාවය. එහෙනම් එහෙම හැදෙන වෙලාවට හිත දුකටපත් කරගන්නේ නැතුව ඒ ලෙඩේට ප්‍රතිකාර කරගෙන ගතසිත සුවපත් කර ගැනීම පමණයි කළ යුත්තේ. දැන් සමහර වෙලාවට බෙහෙත් කළා, ගතසුව වෙන්න බෙහෙත් කළා හිත සුවපත් වෙන්නේ නැහැ. හිතට මති අනේ මට මෙච්චර කළත් මට මෙහෙම ලෙඩ හැදුණානේ කියලා හිතනවා. නේද? දැන් ඔය පන්සලට එන විතර දෙවේලේ හොඳට සිල් සමාදන් වෙන ගුණ දහම් පුරන අය ලෙඩ වුණාම පිළිත් කියන්න ගියාම මෙච්චර හොඳ මට ඇයි මෙහෙම ලෙඩක් හැදුනේ කියලා. පුද්ගලයා හොඳුනාට ශරීරය හොඳ නැහැ. නේද? ඒකේ ශරීරයේ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න ස්වභාවයෙන් යුක්ත එකක්. ඉතින් එහෙම ශරීරයක ලෙඩ හැදෙන ස්වභාවයක්. ඒ කියන්නේ හිතට දුක් වෙන දෙයක් නැහැ. ඊළඟට කතුමාචානන්ද පහාන සංඥා ආනන්ද පහාන සංඥාව කියන්නේ මොකක්ද? පහාන කියන වචනේ තේරුම මොකක්ද? අතහැරීම, ප්‍රහාණය කිරීම. එතකොට මොනවද ප්‍රහාණය කරන්න ඕන? උපන්න කාම විතක්ක. උපන්න මොකද්ද? කාම විතක්ක. ඒවා මොනවද කරන්න ඕන? අතහරින්න පුරුදු වෙන්න ඕන. ප්‍රහාණය කරන්න පුරුදු වෙන්න. උපන්න කාම විතක්කං නාදිවාසේති. නාදිවාසේති කියන්නේ අභිවාසනය කරනවා කියන්නේ මොකක්ද? ඉවසනවා. ඉවසනවා කියන්නේ කාම විතක්ක ඉවසනවා කියන්නේ මොකක්ද? අනියොන්ම දිවිචාර ගමන් නැහැ කියලා තියෙන්න ඉඩ දෙනවා. එතකොට කාම විතක්කයක් හිතට ආවම මොකද කරන්න ඕන? නාදිවාසේති. ඉවසන්න හොඳ නැහැ. ඉවසන්න හොඳ නැහැ කියන්නේ තියාගන්න හොඳ නැහැ. තියාගන්න හොඳ නැත්නම් මොකද කරන්නේ? අපහරින්න ඕන. නාදිවා පජාති කියන්නේ අපාදලා දුරු කරනවා. එතකොට ඒක දුරු කරන්න නිකම්ම පුළුවන්ද? බෑ. එහෙනම් මොකද කරන්නේ? කාම විතරකයක් ආවහම ඒක අතහරින්න දුරු කරන්න නිකම්ම බෑනේ. මොකද දකින්න? ආදීනවේ දකින්න. ඒ ආදීනවේ දකින්න. ඒ බඳු කාම විතරක නරක සිතිවිලි හිතේ තියාගත්තාම හිත පීඩාවටපත් වෙන්නේ කවුරු කාගෙද ඉස්සෙල්ලා? ව්‍යාපාද විතරකයක් තරහවක් ආවම එහෙමයි, විහිංසාව විතරකයක් ආවම එහෙමයි. ඉවසන්න හොඳ නැහැ, අතහරින්න ඕන. විශේෂින්ම දුරු කර විනෝදේ ව්‍යන්ති කරෝ අනභවං ගමේති. සම්පූර්ණයෙන්ම ඡය කරලා දාන්න උත්සාහවත් වෙන්න ඕන. ඒකේ කෙලවර දකින්න පුරුදු වෙන්න ඕන. අභාවයටපත් කරන්න ඕන. ඒක දැන් මොන තරහක් ආවහම ඒ තරහ හිතේ තියාගන්න හොඳ නැහැ. හිතේ තියාගත්තාම තමයි තමන් පීඩාවටපත් වෙන්නේ. කාමසිතවිල්ලක් ආවහම ඒක හිතේ තියාගන්න හොඳ නැහැ. කාමසිතවිලි එන එක එක්තරා විදිහක ස්වභාවයක්. නේද? දැන් කාම වස්තුන් තියෙනවා නම් ඒ කාම වස්තුන් දිහා කෙලෙස් සහිත කෙනෙක් බලනවා නම් ඒ බැලීම තුළ කෙලෙස් ඇතුළට එන තියෙන ප්‍රවණතාවය වැඩි ස්වභාවයක්. ඇතුළට ආවට කමක් නැහැ. හැබැයි මොකද කරන්න ඕන? ඒක අල්ලගෙන තියාගන්න යන්න හොඳ. ඉවසන්න හොඳ නැහැ. ඒකේ ආදීනවේ දැකලා ඒක බැහැර කරන්න ඕන. එතකොට ආවලා මට දැන් ආවලා ගැහුවා ආදී වශයෙන් හිතේකා ඒවා හිතේ තියාගෙන ඉන්න හොඳ නැහැ. අන්න එහෙම හිතේ තියාගෙන ඉන්න ගියාම තමයි ඒකින් තමන්ම පීඩාවටපත් වෙන්නේ. උප්පන්නී පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසීති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං. උපනුපන් අකුසල කර්ම, පාපක අකුසල කර්ම තියෙනවා, ලාමක අකුසල කර්ම තියෙනවා. ඒව හිතින් ඈත් කරන්න. ඔය හිතේ රඳව ගන්න හොඳ නැහැ. දැන් මඩ ටික ළඟ තියාගත්තාම ගඳ ගහන්නේ තමන් ගාවමයි. ඒ
වගේම කෙලෙස් නැමැති මඩ හිතේ තියාගත්තාම ගඳ ගහන්නේ තමන්ගේ හිතමයි. අපවිත්‍ර වෙන්නේ තමන්ගේ හිතමයි. ඒ නිසා කාම සිතිවිලි, ව්‍යාපාද සිතිවිලි, විහිංසා සිතිවිලි ආවම අන්න ඒවයි ආදීනවේ දැකලා ඉවත් කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් මෙහිමයි දැන් ඔන්න ශරීරයේ කිසියම් ලෙඩක් හැදුනහම එයා ශරීරයට එකසර ලෙඩ හැදෙනවත් එක්කම එයා ශරීරයට මොකද කරන්නේ? ලෙඩේ පදනම් කරගෙන ශරීරයට ආශා කරන්න ගන්නවා. කුෂ්ඨයක් හැදෙනවා කාගේ හරි ශරීරේ. දැන් කුෂ්ඨය හැදෙන්නේ ඇඟේනේ නේද? එතකොට එයාගේ හිතට කුෂ්ඨය හැදිච්ච ගමන්ම එනවා සිතිවිල්ලක්. මොකද්ද? අනේ මම මෙච්චර ලස්සනට තියාගත්ත ශරීරය, මගේ ශරීරය කොච්චර ලස්සනයිද? ඒ අර කුෂ්ඨය දිහා බලලා කුෂ්ඨය නැති අනිත් ඒවා දැනෙන්න. දැන් කුෂ්ඨය දිහා එක දැනගෙන එතන කුෂ්ඨය දිහා බලන්නේ නැතුව අනිත් දැන බලනවා. අනිත් ශරීරේ පුරාම බලනවා. ඒ බලනකොට එයාට ඇති වෙන්නේ මොකද්ද? ඒ බලනකොට එයා අනිත් අර කුෂ්ඨය ඇති වෙන්නේ නැති දිහා බලනකොට එයාට ආශාවක් ඇති වෙනවා. කාම විතරකයක් තමන්ගේ ශරීරය පිළිබඳ කාම විතරකයක් පහළ වෙනවා. ආශාවක් ඇති වෙනවා. එතකොට ඒ ආශාව හොඳයිද? ඒ ආශාව හොඳයි. දැන් කුෂ්ඨය ඇති වුණාම මේ කුෂ්ඨය අනිත් තැන් වලට ව්‍යාප්ත වෙලා යන ගමන් සුගර ගන්න ඕන කියන සිතිවිල්ල ඇති වෙන්නේ හොඳයි. හැබැයි මෙතන විතර මේ කුෂ්ඨය අනිත් තැන හොඳයි කියනවා. එහෙම හිතන්න ගියොත් ඔන්න ආශාව දන්නේ නැති වෙනවා. එසා ඒ වාගේ උපනුපන් කාම අකුසල කර්ම නරක සිටිවිලි හොඳට තේරුම් අරගෙන ඉවර වෙලා අන්නේ ඒවා බැහැර කරන්න සාර්ථක. නැත්නම් හිත ස්වභාවයෙන්ම ලෙඩ රෝග වලට ගොඩ වෙයි. කෙලෙසුන්කින් ලෙඩ වෙනවා. ඊළඟට සඳහන් කරනවා කතමාචානන්ද විරාග සංඥා. මොකද්ද මේ විරාග සංඥාව කියන්නේ? විරාග කියන වචනේ තේරුම මොකක්ද? නොයැලීම. රාග කියන්නේ ඇලීම, විරාග කියන්නේ නොයැලී සිටීම. එතකොට ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට හිතනවා. ඒතං සංඝං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ අන්හක්ඛයෝ විරාගෝ නිබ්බාන. ඔන්න එකක් තියෙනවා. මොනවා වගේ එකක්ද? සබ්බ සංඛාර සමත. සියලු සංස්කාරයන් සමතයටපත් කර. සමතයටපත් කරන්නේ නැති කරලා දානවා. සංසිඳව. සබ්බූපදීපටි නිස්සග්ග. ඒ කියන්නේ සබ්බ උපදීපටි නිස්සග්ග. සියලු කෙලෙස් උපදී පටි නිස්සග්ග ආදැහැරලා. ආදැහැරලා දානවා. තණ්හාක්කය තණ්හාව නැති කරපු, විරාග ඇලීම නැති කරපු තැනක් තියෙනවා. එතනට කියන්නේ මොකක්ද? නිබ්බාන. නිවන කියලා කියන්නේ. එතන නිවන තුල අපිට තේරුම් ගන්න ඕන එක තමයි නිවන තුල නෑ මොනවද නැත්තේ? සංස්කාර නෑ. නිවන තුල සංස්කාර නෑ. සංස්කාර කියන්නේ මොනවද? සකස් කිරීම නෑ. සකස් චේතනා නෑ. ඒ කියන්නේ සකස් කිරීම කියලා කියන්නේ මොකක්ද? පින්මව් නෑ. ඒ නිසා රහතන් වහන්සේ පින් කරන්නේ නැහැ, පව කරන්නේ. පුඤ්ඤ පාප පහීනස්ස නාති ජාගරතෝ බය. රහතන් වහන්සේ පින් කරන්නේ නැහැ, පව කරන්නේ නැහැ. රහතන් වහන්සේ කියන්නේ නිවන් දැකපෙන්න. එතකොට සංඛාරයන්ට මොකද වෙලා තියෙන්නේ? සමතේටපත් වෙලා. එතකොට සංස්කාරයන් සමතේටපත් වෙලා කියන්නේ නැහැ කියන එකයි සංස්කාර. කාගේ හිතේද සංස්කාර රැඳෙන්නේ නැත්තේ? රහතන් වහන්සේගේ හිතේ. එතකොට සංස්කාර නොරැඳෙන හිත කියන්නේ මොකක් කියලාද? විසංඛාර දත සිත. විසංඛාර දත සිත කියලා. මම මේ
අවස්ථා කීපයකදී මේ කාර්ය ගැන බණක් කිව්වා. ඒ බණේදීත් මම කිව්වා මේ විසංඛාරගත සිත ගැන. විසංඛාර කියන්නේ සංස්කාර වලින් තොරයි කියන්නේ. සංස්කාර කියන්නේ තව විදිහකට කියනවා නම් විපාක පිනිස කර්ම සැකසීම කියලා. විපාක පිනිස කර්ම සැකසෙන්නේ නැහැ. කාගේ හිතේද? රාහතන් වහන්සේගේ හිතේ. විපාක පිනිස කර්ම සැකසෙන්නේ නැත්නම් රාහතන් වහන්සේට ඒව විපාක දෙන්නේ නැහැ. විපාක දෙන්නේ නැත්නම් රාහතන් වහන්සේ ආපහු උපදින්නේ නැහැ. ඒකේ රාහතන් වහන්සේ ආපහු උපදින්නේ නැහැ. ඇයි? උපදින්නට අවශ්‍ය කරන කර්ම රැස් කරලා නැති නිසා. එතකොට කර්ම රැස් වෙන්නේ නැත්නම් එතන තියෙන්නේ සංඛාර සමතය. සබ්බ සංඛාර සමතෝපදී ඒකයි. ඒතර නිවනේ කර්ම සැකසෙන්නේ නැහැ. නිවනේ කර්ම සැකසෙන්නේ නැත්නම් නිවන කියන්නේ කර්ම රැස් කරලා ලබා ගන්න පුළුවන් එකකුත් නෙවෙයි. එහෙනම් පින් කරලා නිවන් දකින්න බෑ. අපරාධ වෙන්නේ. ගන්න දෙයක් නැහැ. එතකොට මේ පින් කරලා ඒ කර්ම රැස් කරලා නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉතින් ඕන නිවන කියලා කියන්නේ එකතරාදී කර්මයන්ගේ රැස් නොවි සිටීම. ඊළඟ සබ්බෝපදීපටි නිස්සද්ද සියලු කෙලෙස් උපදී අතහැරීම. එතකොට කෙලෙසුන් නිවන තුළ රැස් වෙන්නේ නැහැ. තණ්හාව ක්ෂය කරපු තැන විරාගය අතහරින තැන තමයි නිවන කියන්නේ. ඊළඟට නිරෝධ සංඥා. දැන් විරාගය කියන්නේ අතහැරීමනේ. නිරෝධය කියන්නේ අතහැරෙන විතරක් නෙවෙයි. අතහැරෙන විතරක් නෙවෙයි. නිරෝධය කියන්නේ නිරුද්ධ කිරීම. නැති කරනවා. ඒ ඔන්න යම් දෙයක් තියෙනවා නම් ඒ අර නිවන කලින් කියපේ මම තියාගන්න. ඒකම් සංතම් ඒකම් පණීතම්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් යුක්ත නිවන ශාන්තයි ප්‍රණීතයි කියන හිතනවා. කවුද හිතන්නේ? විරාග සංඥාවෙන් කටයුතු කරන කෙනා. දැන් නිරෝධ සංඥාවෙන් කටයුතු කරන කෙනා හිතනවා මෙහෙම. එයා එක වචනයක් වෙනස් කරනවා. මොකද වෙනස් වෙන්නේ? විරාග කියන වචනේ වෙනස් වෙලා එතන දාන්න මොකක්ද? නිරෝධය කියලා. ඔන්න තරක් තියෙනවා නම් සියලු සංස්කාර ධර්මයන් සංසිඳිච්ච ඒ වගේම සියලු කෙලෙසුන් අතහැරලා දාපු තණ්හාව ඡය කරනවා. තණ්හාව ඡය කරපු නිරුද්ධ කරපු තැනක් තියෙනවා නම් අන්න ඒක ශාන්තයි ප්‍රණීතයි කියලා කියනවා. එතකොට තණ්හාව ඇති වෙන දේවල් කරලා නිවන් දකින්න පුළුවන්ද? බැහැ. එතකොට තණ්හාව ඇති වෙන විදියට පොල් ගහලා නිවන් දකින්න මතක තියාගන්න. මොන බුදුහාමුදුරුවෝ බෝධිසත්වයෝ ඉස්සරහා හරි සෝඳක පොල් ගහලා අපලදර දුරු කරගන්නේ කියලා නිවන් දකින්න බෑ. ඒ වගේම බුදු වෙච්ච නැති බෝධිසත්වයෙකුට බුදු පූජා පවත්වීමත් එක්තරා විදිහක තණ්හාවක්. ඊළඟට බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ ගිහිල්ලා තාම බුදු වෙච්ච නැති එක්කෙනෙක් බුදු වෙනකම් බලාගෙන ඉඳීම ගෞතම බුදුරජාණන් වහන්සේට කරන එක්තරා විදිහක නිගාවක්. ඒක හොඳට අවධානයට ගන්න ඕන. විවිධ ලාභ අපේක්ෂාවන්ට ලෝභකම් වපුරන්න තැන් වල එක එක පූජාවල් පටන් ගෙන තියෙනවා. ඒකෙත් ඉතාම හරිම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් මේක අපේ ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුන් හොඳට දැනගන්න ඕන නිසා මම මේ කියන්නේ. මොකද අපි මෙතන කිසියම් දර්ශනයක් අනුව මේ පාඩම කරන නිසා මේ ගන්න නිසා ඒ වාගේ ලාමක ලෞකික දේවල් වලට අහු වෙන්න යන්න හොඳ නැහැ. බුදු වෙන්නේ ඉන්න මතුමන අනාගතයේ බුදු වෙන්නා ඉන්නා වූ මෛත්‍රී බෝධිසත්වයන් ධර්මෝ බුදු කරලා දෙන තැන් තියෙනවා. ධර්මෝ බුදුහාමුදුරන්ගේ පිළිම හදලා තියෙනවා. එතකොට දැන් බෝධිසත්වයා කියන්නේ කෙලෙස් සහිත කෙනෙක්. එතකොට මේ නිකලෙස් උතුමේ සිටියදී කෙලෙස්
සහිත තව අයට වන්දනවා කියන්නේ අර ලාභාපේක්ෂාවන් සඳහා යන තවත් දේව වන්දනාවක් විතරයි. ඉතින් ඒ වාට ගොදුරු වෙලා තමන්ගේ මේ ධර්ම මාර්ගයේ කෙලෙසුන්ගේ අවශ්‍ය ගන්න යන්න එපා. ඒ වාට පුද පූජා පවත්වක ලෞකික අපේක්ෂාවන් දිනු කරගන්න ගිහිල්ලා අන්තිමේදී වෙන්නේ මේ නිවනට සමීප වෙන්න තියෙන අවස්ථාව ගෞ ගානකින් දුරස් කරගන්න එකයි. ඒ නිසා ඔය දේවල් පවත්වන එක ආමතුරු එක පූජාවල් පවත්වනවා. දැන් මමත් හිතන් ඉන්නවා දැන් මේ තාම නැත්තේ එක පූජාවක් තියෙනවනේ. විවිධ පූජා සත්බුදු පූජාවල් තියෙනවා, අටවිසි බුද්ධ පූජාවල් තියෙනවා, එක පූජා තියෙනවා. තාමනේ අපේ බෞද්ධ සම්ප්‍රදායේ තියෙනවනේ මේ 33 කෝටියක් දෙවියෝ කියලා කට්ටිය. 33 කෝටියක් දෙවියන්ට තාම කවුරුත් පූජාවක් පටන් ගෙන නැහැ. මමත් එහෙම පූජාවක් පටන්ගෙන වැඩියෙන්නේ එක දෙවියෙකුට රුපියලයි අය කරන්නේ. එක පූජාවෙන් මම ගොඩද. ආයෙත් පූජා තියන්න ඕනේ. ඒ නිසා ඔය වගේ විකාර කෙලෙන්නේ නැතුව මේ ගෞතම බුද්ධ ශාසනයේ උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න උත්සාහ කරන්න. සමහර වෙලාවට උගත් නිසා රට පිළිගත් නිසා විවිධ විචිත්‍රත්වයේ නිසා සමහර මේවට ඇදී ගිහිල්ලා අපරාධ විනාශ වෙලා යනවා. ඒ නිසා මේ කෙලෙස් ඇතිවන ක්‍රියාවන්ට නැඹුරු නොවි කුසල මාර්ගී ගමන් කරන හැටියට මම මේ වෙලාවේදී කාරුණිකව මතක් කර සිටිනවා. මොකද බොහෝ මුද්‍රිත විද්‍යුත් මාධ්‍යස්තේ විශාල ප්‍රචාරයක් දීලා මේ අමුතු සංකල්ප ගොඩනගාගෙන තියෙනවා. මේ බෝධිසත්ව වන්දනාව කියන්නේ ඇත්තටම තේරවාද අපට අයිති දෙයක් නෙවෙයි. මහායාන ආභාෂයෙන් කියන එක. මෛත්‍රී බෝධිසත්වයන් තුමා ඒ විදිහට වන්දනා කර ගරු කළ යුතුයි. හැම දෙවියෙකුටම ගරු කළ යුතුයි. නමුත් මේ ගෞතම බුද්ධ ශාසනයේදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳෙද්දී වෙනත් සරණ යන එක නැත්නම් මේ සරණං මඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන්ති කිය වෙන තැන්වල සරණ යන එක නම් මේ අපේ බුදුහාමුදුරන්ට කරන මහා නිග්‍රහය අවමානයක් වෙනවා. ඒක ගැන පින්තුන්ගේ අවධානය යොමු කරන්න ඕන. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ තණ්හාව නැති කරන කෙලෙස් නිරුද්ධ කරන නිරෝධය තමයි ශාන්ත ප්‍රණීත හැටියට සැලකුවේ. ඉතින් අන්න ඒ ශාන්ත ප්‍රණීත ගැන හිතන්නේ හිත ශාන්ත වෙනවා. හිතට සංසිඳියාවක් බොහොම සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. එතකොට ලෙඩ රෝගවල තියෙන පීඩාකාරීත්වය අඩු වෙනවා. කතමාචානන්ද සබ්බ ලෝකේ අනභිරත සංඥා. සබ්බ ලෝකේ කියලා කියන්නේ මොකද්ද? සියලු ලෝකයේ. සියලු ලෝකයේ කියලා කියන්නේ මෙතන මේ ආධ්‍යාත්මික බාහිර ලෝකය. එතකොට තව විදිහකින් කියනවනම් තමන්ගේ ශරීරය සහ තමන්ගේ මේ සිත තමන් මේ සත්වයා හැටියට සැලකෙන එක තමයි ලෝකය කියලා කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවකදී මතක් කරනවා ඉමස්මින් යේ ව්‍යාමමත්තේ කලේබලේ ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච පඤ්ඤපේමි ලෝක නිරෝධංච පඤ්ඤපේමි ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤපේමි. මහණෙනි මම මේ භවයක් පමණ වූ ශරීරේ එතකොට බුදුරජාණන් වහන්සේ ඉමස්මින් යේ ව්‍යාමමත්තේ කලේබලේ කියලා මේ ශරීරය පෙන්නලා කිව්වේ. එතකොට බුදුහාමුදුරන්ගේ ශරීරය බඹයක් පමණ. ඒතකොට දැන් සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ කොච්චරද? 18 රියන් 80 රියන් කියලා. ඒ වගේ බවදාවක් බුදුහාමරණ අපේ ගවල් වලට නම් වටින් හම්බෙන්නේ. නේද? පස් හයවතකට නැවිලා තමයි. ඉතින් ඒ වගේ පසුකාලීන මේ කලාකාරයන්ගේ සංකල්පන විදිහට දේවල්. ඉතින් මේ ශරීරයේ තමයි ලෝකයේ කියන වෙන කොහෙවත් නෙවෙයි. එතකොට මේ ශරීරයම තමයි අපි ලෝකයේ ඇතුළේ හඳුන්වන්නේ. එතකොට මේ ලෝකේ උපායුපාදා දැන් මේ කියන අනභිරත සංඥාව කියලා. සියලු ලෝකේ අනභිරත, අභිරත, අනභිරත. අභිරත කියන්නේ ඇලීම.
තදින් ඇලෙන එක අභිරතිය කියන්නේ. අනාභිරතිය කියන්නේ නොඇලී සිටීම. මොකේද නොඇලෙන්නේ? සිතේ සබ්බලෝක පිළිබඳ සිතේ කය. සිත කය. ඇලෙන්නේ නැතුව ඉන්නවා. ये लोके उपायुपादान चेतसो अधिष्ठाना विनिवेशानुසය මේ කය තියෙන එක හැදිලා තියෙන කිසියම් හේතු නිසා ඒ හේතුන් දිහා බලන්න පුරුදු වෙන්න. උපාදාන ඒ හිත ඇදිලා යන හේතුව බලන්න ඕනේ. චේතසෝ අදිඨානා විනිවේශානුසය තෘෂ්ණා මාන දෘෂ්ටි ආදී තියෙනවා නම් අන්නේ තෘෂ්ණා මාන දෘෂ්ටි ආදී ඇති නොවන විදිහට මේ කයයි සිතයි දිහා බලන්න පුරුදු වෙන්න. තව විදිහකින් කියනවා නම් අපි මේ ශරීරය ගන්නවනේ තුන් ආකාරයකට කොහොමද ගන්නෙ? මේක මගේ කියලා ගන්නවා. ඒක තමයි තෘෂ්ණා විදිහට ගන්නෙ. මාන මේක තුල මම ඉන්නවා කියලා ගන්නවා. ඒක මාන විදිහට අල්ලගන්නවා. එතකොට දිට්ඨි කියලා කියන්නේ මේක මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අල්ලගන්නවා. එතකොට මෙන්න මේ තුන් ආකාරයකට ගන්න එක අල්ලගන්න එක අභිරතියද අනාභිරතියද? අභිරතිය. දැඩිසේ හිත ඇදලා යනවා එතකොට. මේ කියන කෙලෙස් ඇති වෙන්නේ හේතුවක් වෙනවා. ඉතින් මෙන්න මේ රූපයට ඇති වෙන අභිරතියයි. ඒ විතරක් නෙවෙයි. සිතෙහි පහළ වෙන සිතිවිලි. ඒවාට කියනවා මේ අනුසය සංඛ්‍යාත ක්ලේශ ධර්ම කියලා. අන්න ඒ ක්ලේශ ධර්ම වැඩි වෙන්නේ මොකක් නිසාද? ක්ලේශ ධර්ම හිතේ තියාගෙන ඉන්නේ මොකක් නිසාද? ඒකෙන් නිසා තියාගෙන ඉන්න තියෙන ආශාව නිසා. තරහවුණත් එහෙමයි. තරහවුණත් අපි හිතේ තියාගෙන ඉන්නේ ඇයි? කැමති නිසා නැත්නම් නැති නිසා? කැමති නිසා. ඔය බොරුවට උඩින් අතකට ඉල්ලුවොත් යටින් කැමති. ඒකයි කියන්නේ. වෙන හේතුවක් නෙවෙයි. දැන් මම ඔතන ගන්න නිතර උදාහරණ කියන්නම්. අරකට කලින් කියලා දැරේ. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් රූපවාහිනියක් බලනවා. අද ගන්න ගොඩක් රූපවාහිනිය වලින් අකට දේවල් දෙන්න මොන තියුණු බනිනවා. මම නම් නිතර ටීවී බලන්නේ නැහැ. ඉඳලා තමයි බලන්නේ. ඔය විදිහට කීකී බනිනවා. කොහොම බණින කෙනෙක් රූපවාහිනිය බලද්දී එයාගේ වෙලාවටම එදා පෙන්නන්නෙම මහා කැත වැඩසටහනක්. දැන් ඉතින් ඔන්න එයා ජීවන්න ගන්නවා නිතර බලන්නේ නැහැ. බලන් ඉඳලා බලන්න ගත්ත විතරයි පෙන්නන්නේ මහා ජර වැඩසටහනන්නේ. චී කියලා ටිකක් අහකට බලන්න. දැන් මෙයාගේ මේ අකමැත්ත දැනගන්න ළඟ ඉන්නේ කිනා මෙයා ටීවී එක බලන්න අකමැති කියලා දැනගෙන ආයෙ නම් ඉන්න ගොඩක් කැමති නැහැ ටීවී බලන්න. මං ගිහලා ඕෆ් කරන්නම් කියලා ටීවී එක ඕෆ් කරන්න යනවා. එතකොට ආයෙ ඔළුව දිහා බලගෙන නෑ ඉතින් තව විනාඩි 5ක් නම් නොදි විතරයි. තමක් නෑ කියලා. දැන් ඇයි මේ විනාඩි 5ක් තියාගන්නද? කැමති නිසාද කැමති නිසා? කැමති නිසා. දැක්කනේ හිතේ තියෙන කැතගතිය. උඩින් අකමැත්ත වෙන්නේ යටින් කැමති. අන්න ඒ වගේ තමයි සිතිවිලි. සිතිවිලි අපි හිතයාගෙන ඉන්නේ අනිත් අය දෙන ඵලයට නෙවෙයි. අපි තියාගෙන මොකක් නිසාද? අපේ තියෙන කැමැත්ත නිසා. ඒක නිසා අපි මේ සිතිවිලි අර විදිහට තැන්පත් කරගෙන ඉන්නේවා කැමැත්ත තියාගත්තාම මොකද කරන්නේ? ඒක පෝෂණය කරනවා. ඒ ගැනම හිත ඒ වාගෙනම කල්පනා කර අර හිතේ තියෙන කෙලෙස් අවදා වැඩි කරගන්නවා. ඒ වැඩි කරගන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි සිතිවිල්ලට තියෙන කැමැත්ත නිසා. එහෙනම් මොකද කරන්නේ? අතහරින්න ඕනේ. මොකද අතහරින්න ඕනේ? අතහරින්න ඕනේ මොකක්ද? සිතිවිල්ලට තියෙන ආශාව අතහරින්න. සිතිවිල්ලට තියෙන ආශාව අතහරින්න. දැන් අපි කියනවානේ ආශාව අතහරින්න කියලා. ආශාව අතහරින්න ඕන තමයි. එතකොට ආශාව විතරක් අතහැරලා හරියන්නේ නැහැ. එහෙනම් මොකක්ද කරන්නේ? ආශාවට ඇති ආශාවක් අතහරින්න. ඇයි එහෙම කියන්නේ? ආශාවට ඇති ආශාව අතහරින්න. ඒ කියන්නේ මොකක්ද? ආශාව කියන්නේ සිතිවිලි. නේ? ලෝභය සිතිවිල්ල.
එහෙනම් ලෝභයට ඇති ලෝභය අතහරින්න. ආශාවට ඇති ආශාව අතහරින්න. ලෝභයට ඇති ලෝභය විතරක් නෙවෙයි. ද්වේෂයට ඇති ලෝභයත් අතහරින්න. මෝහයට ඇති ලෝභයත් අතහරින්න. ද්වේෂයෙන් යන්නේ මොකක් නිසා? කැමැත්ත නිසා, ආශාව නිසා. මෝහයට යන්නේ කැමැත්ත නිසා. මානෙ ඊර්ෂ්‍යාව ඔක්කොම යන්නේ කැමැත්ත නිසා. එහෙනම් අන්නේ ආශාව අතහරින්න. එතකොට සබ්බ ලෝකේ අනබිරක සංඥා කියලා කියන්නේ මේ ශරීරයට සහ සිතට තියෙන සිටිවිලි වලට තියෙන ආශාව අතහරින්න. ඒතරානේ රිදෙනවා කිය හිතන් ඉන්නේ මොකක් නිසා? ඒක කියවන්නේ මොකක් නිසා? ඒක කියනකොට පොඩ ආසයි හිතෙනවා. කවුරු හරි යන්නේ කොහොමද සනීපද කියලා අහුවාම ඕකේ තියෙන සැරේට පටන් ගන්නෙ ඒක කියනකොට ආසයි හිතෙනවා. අන්න ඒ ආශාව අතහරින්න. ඒ වේදනාවට ඇති ආශාව අතහරින්න. ඒ වේදනාව ප්‍රකාශ කරන්න තියෙන ආශාව අතහරින්න. එහෙම අතහරිනකොට වේදනාව කියලා එකක් තියෙනවා කියලා තමයි දැනෙන්නේ. මොකද ඒක දැනෙන්නේ ඒක ගැනම සිත යොමු කරලා මෙහෙයවනකොට. දැන් අපි අවධානයෙන් ඒ ගැන හිතනකොට අපිට දැනෙන වේදනාව වැඩි. නේද? දැන් දොස්තර මාත්‍රෝ මේ එන්නකක් කියන දෙන ඉන්ජෙක්ෂන් එකක් දානකොට ළමයින්ට ආහ බලගන්න කියලා. ආහ බලගන්න එක සැරේට ගන්නවා. එතකොට අර බලාගෙන ඉන්නකොට දැන් අනී කියන බය තියෙනවා. එතකොට රිදෙන ගතිය වැඩි. ඒකට යොමු වෙච්ච අවධානය වැඩි. එතකොට අර සිටිවිල්ලට තියෙන බැඳීම අතහැරලා දැම්මොත් අන්න ඒ තුල රෝග පීඩාවෙන් දැනෙන පීඩාව තුනී කරගන්නේ උපකාරයි. එතකොට සබ්බ ලෝකයේ කියලා කියන්නේ මොකද්ද? සිතයි කයයි. සිතේ තියෙන සිත මේ කයට තියෙන බැඳීම තණ්හා දික්තිමාන වශයෙන් ගැනීම ඒ වගේම සිතේ සිටිවිලි අඳවා ගන්න තියෙන ආශාව අතහැරලා දාන්න ඕන. අනාභිරතිය ඒකට තියෙන කැමැත්ත ආශාව ඇදලා යන ගතිය අතහරින්න පුළුවන්. එහෙම දකින්න ඕනේ අනාභිරත සංඥා. ඊළඟට කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා සියලු සංස්කාර ධර්ම වල අනිත්‍ය සංඥාව මොකක්ද? සංඛාර කියන්නේ අර්ථ දන්නවා හේතු නිසා හටගන්න දේ. එහෙනම් ඒක අනිත්‍ය දකින්න. හේතු නිසා හටගන්න දේ හේතු නිසා වෙනස් වෙලා යනවා. හේතු කියන්නේ හැමතිස්සෙම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දේවල් නම් ඒවා අනිත්‍යයි. එහෙනම් හේතු නිසා හටගන්න දේ අනිත්‍යයි කියලා දකිනවා. සබ්බ සංකාරේහි අට්ඨියති හරායති ජිවිච්ඡති. මේකේ තියෙන පෙළෙන ස්වභාවය පීඩාකාරී ගතිය දකිනවා. හරායති කියලා කියන්නේ ලැජ්ජාව ඇති වෙනවා. ලැජ්ජාව ඇති කර ගන්නවා. ජිවිච්ඡති පිළිකුල් කරනවා. ඇයි මේ පිළිකුල් කරන්නේ? දැන් මේ සංස්කාරවල සංස්කාර කියලා කියන්නේ දැන් අපි රූපය ගැන විතරනේ කිව්වේ මෙතන අදාළ නිසා. අනිත් සංස්කාර මොනවද? වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒවා සංස්කාර තමයි. සංස්කාර කියන්නේ මොකක්ද? හේතුන් නිසා හටගත්ත දේවල්. ඒක තව සංස්කාර ගන්නට ගන්න පුළුවන් මොනවද? පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර. ඒතර මේ සංස්කාර වල මෙහෙම හිතන්න කිව්ව මොකක්ද? අට්ඨියති හරායති ජිගුච්ඡති. අපෙලනවා මේ සංස්කාර. දැන් අපි සංස්කාර රැස් කරපු නිසානේ පෙලෙන්නේ. නේද? අපි විපාක දෙන්න කර්ම රැස් කරපු නිසානේ මේ පෙලෙන්නේ. මොකද පෙලෙන්නේ? මොකෙන්ද පෙලෙන්නේ? ජාතියෙන් පෙලෙනවා, ජරාවෙන් පෙලෙනවා, ව්‍යාධියෙන් පෙලෙනවා, මරණයෙන් පෙලෙනවා. මේ පෙලෙන්නේ මොකක් නිසා? කර්ම රැස් කරගන්න. එතකොට වැරද්ද කාගේද? තමන්ගේ. එහෙනම් තමන් කියන මොකද වෙන්නේ? ලැජ්ජ වෙන්න ඕනේ. ඇයි ලැජ්ජ වෙන්න ඕනේ? මේක එන්න කාගේවත් සර්වබලධාරී දෙවියෙකුගේවත් වෙන කාගේවත් ප්‍රශ්නයක් නෙවෙයි.
මේ දුකට වග කියන්න ඕන මමමයි. අනේ මගේ තියෙන වැරද්ද නිසානේ මම මෙහෙමපත් වෙන්නේ කියලා හිතනවා. ජීවිතය පිළිකුල් කරනවා මේවා. එහෙනම් ලැජ්ජ හිතෙනවා නම් පිළිකුල් කරනවා නම් ඒ භවයේ රැස් වෙන භවයේ දික්කැසෙන දේවල් කරන්න පෙළඹෙනවා. එළඹෙන්නේ නැහැ. එහෙම කෙනා කර්ම රැස් කරනවා. නෑ. කර්ම රැස් වෙන්නේ නැත්නම් අනේ ආවම ඉවරද සම. එතකොට කර්ම රැස් කරන හැම මොහොතකම අපි මොකද වෙන්නේ? ලැජ්ජ වෙන්නේ. කර්ම රැස් කරන හැම මොහොතකම අපි ලැජ්ජ වෙනවා. හැබැයි අපි වෙලින් කරන්නේ ලැජ්ජ වෙනව නෙවෙයි අභිමානයටපත් වෙනවා. මං තරම් මේක කරපුවොත් නේද? දැන් පින්කමක් කළේ ඉවරලා මේ වගේ පින්කම මං හැබැයි වෙන කවුරුත් කරලා නැහැ කියලා කියනවා. ඔය ඊට පස්සේ වෙන පින්කම් කරලා දැන් හොඳයි ඒක කරන්න ඕන. හැබැයි කුසලයේ වෙනකොට දැන් දස පුණ්‍ය ක්‍රියා ගත්තාම ඒ වගේ ළඟට ඔන්න පොත්තියාගෙන බලන්න දැන් බුදු පිළිමයක් නම් පූජා කළා. මල්ලාසනේ දුක් කොහොම හරි හදාගත්තා. කටින පින්කම මොකද කරගත්තා. වැසිකිළියක් තමයි තාම හදාගන්න බැහැ. නේද? ඔය විදිහට කල්පනා කරනවා. දැන් මේ කල්පනා කරන්නේ මොකක්ද? දැන් ඒ කල්පනා කිරීම නිවනට ඉලක්ක කරලා කල්පනා කරා නම් හරි. හැබැයි මේක අටමහා කුසල වලින් ඒ කුසල කරාම මෙන්න මේ වාගේ ප්‍රතිඵල ලැබෙනවා. ආදී වශයෙන් විතර කරන කතේ අන්න කර්ම රැස් කරනවා. එතකොට එහෙම කර්ම රැස් වෙන එකේ හොඳ පැත්ත කියනකොට සමහර යන්න බල කියලා කියනවා. පින් දෙන්න නම් අන්න හාමුදුරුවෝ කියලා කියනවා. මෙන්න මේ විදිහටයි කියන්න ඕන කියලා. යන තැන ප්‍රසිද්ධිය ලැබෙනවා, ප්‍රමුඛත්වය ලැබෙනවා. ඒව මේව කියනකොට දැන් කටිනානිසංස අහන්න හරියට ආසයි. කටිනානිසංස වැඩියෙන්ම අහන්න කැමති මොනවද? ලැබෙන පැත්ත ගොඩාක් කැමති ලැබෙන පැත්ත. ඉතින් හාමුදුරුවෝ තණ්හාව වැඩි වෙනව කිව්වේ නැති වුණොත් ඒ කටිනානිසංස හරියට කියලා කියනවා. කටිනයක් වුණාම ඒ කටිනේ අදාළ කටිනේ කියන්නේ මොකක්ද? ඒක කරන්නේ කොහොමද? ඒකේ තියෙන වටිනාකම ඒක තමයි කටිනානිසංසය. එහෙම නැතුව අර කියන මේ දිව්‍ය ලෝක සම්පත් ලැබෙනවා, යන තැන ඕන තැන ප්‍රමුඛත්වය ලැබෙනවා, ඉස්සරහින් යනවා, රූපේ ලස්සන වෙනවා. ඕක කිව්වම මොකද වෙන්නේ? තවත් ආශාව ඉතින් ඒවා ඇති කරගෙන කවුරු හරි කෙනෙක් කර්ම රැස් කළොත් ඇත්තටම මේ ධර්මයට අනුව යනවා වෙන්නේ ලැජ්ජ වෙන්නේ. එහෙනම් ලැජ්ජ නොවන විදිහට කුසලයක නැඹුරු වෙන වැඩ කරන එක තමයි අපි කරන්නේ. ඉතින් කොහොම හරි මොනිටින් ලැජ්ජ වෙන්නේ ඇයි? අනිත්‍ය සංඥාව හරියට දකින්න නැති නිසා, දන්නේ නැති නිසා. ඒ නිසා පින්වත්නි අනිත්‍ය සංඥාව මෙනෙහි වෙන විදිහට කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. අට්ඨියති හරායති කියන්නේ ලැජ්ජා, නිරුච්චති කියන්නේ පිළිකුල් කරනවා. එතකොට මේ කියන කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර ඒවා රැස්වීම පිළිබඳව ඒ වගේම මේ කියපු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවායි සකස් වීම පිළිබඳව අප විසින්ම ලැජ්ජ වෙන්න වෙන මොකක්ද? මොකද මේව රැස් කරන්නේ සකස් කරන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඒවා අපිමයි රැස් කරන්නේ. ඒ රැස් කරපු ඒවායි විපාක නිසා තමයි අපි මෙච්චර දිගින් දිගටම සංසාරේ සැරිසරන්නේ. එහෙනම් නැවත ලෙඩ නොවි ඉන්න නම් මොකද කරන්නේ? නැවත ලෙඩ නොවි ඉන්න නම් මොකද කරන්නේ? නැවත වයසට නොයා ඉන්න නම් මොකද කරන්නේ? ඉපදින්න නැතුව ඉන්න ඕන. ඉපදුනේ නැත්නම් වයසට යන්නෙත් නෑ, ලෙඩ වෙන්නෙත් නෑ, මැරෙන්නෙත් නෑ. වයසට යන එක දුකක් නම්, ලෙඩ වෙන එක දුකක් නම්, මැරෙන එක දුකක් නම්, ඉපදුනේ නැත්නම් දුකකුත් නෑ. එහෙනම් ඉපදෙන්නේ නැති වෙන විදිහට කර්ම රැස් නොකර ඉන්න උත්සාහ කිරීම තමයි කරන්නේ. ඉතින් සමහර කියන ගුණ උත්තර මට හදිසියක් නැහැ. තව ටිකක් ඉපදෙන්න
මේ තව කොටක් ටූල් එකේ ඉඳලා ඉවරලා සංසාරේ ටික ගන්න ඕන කියලා ඒක පුළුවන්. මේ මයිට උල තරමින් සංසාරේ යන්නත් පුළුවන්, සැප විඳින්නත් පුළුවන්, දුක් විඳින්නත් පුළුවන්. ඊළඟට දස සංඥාවේ අවසානයේක ආනාපාන සතිය. ඒ ගැන මා කියලා දෙන්න අපේක්ෂා කරන්නේ මොකද? කලින් කතා කරපු ආනන්ද සූත්‍රයේ මම ආනාපාන සතිය පිළිබඳව ප්‍රමාණාත්මකව විස්තර කිරීමක් සිදු කළා. ඉතින් මෙන්න මේ කියන දස සංඥාව ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මතක් කළා. කියලා දුන්නා. එහෙම කියලා දීලා බුදුහාමුදුර ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද ඔබ ගිහිල්ලා ආයුෂ්මත් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ දස සංඥාව කියන්නේ. එහෙම කිව්වොත් ඒ දස සංඥාව අහගෙන හිටියොත් ඒ වෙලෙම මේ හාමුදුරුවන්ගේ ලෙඩ රෝග සුව වෙනවා, හාමුදුරුවෝ සනීප වෙනවා, හතරට ගතසිතට දෙකටම සංසිඳීමක් දැනෙනවා කියලා කිව්වා. ඉතින් බුදු පියාණන් වහන්සේගෙන් මේ සූත්‍ර දස සංඥාව ඉගෙනගත් ආනන්ද හාමුදුරුවෝ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වෙතට එළඹිලා ගිරිමානන්ද හාමුදුරන්ට මේ තමන් ඉගෙනගත්ත දස සංඥාව මතක් කරලා දුන්නා. ඉතින් මේ දස සංඥාව මතක් වෙනවත් එක්කම අහගෙන ඉන්නවත් එක්කම අර ආනන්ද හාමුදුරුවෝ මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ ලෙඩ රෝග රෝගාබාධ සියල්ලම සංසිඳුණා, සමනයටපත් වුණා. වොට්ටාහි ඡායස්මා ගිරිමානන්දෝ තම්හා ආපාදා. ඒ ලෙඩ රෝග වලින් නැගිට්ටා කියලා කියන්නේ ඒ වසුණා කියන්නේ. තථා පහීනෝච පනායස්තෝ ගිරිමානන්දස්ස සුවාබාධව හෝසි. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ සියලු රෝගාබාධයන් දුරු වී ප්‍රහීන වී ගියා කියලා සඳහන් කළා. ඉතින් ගිරිමානන්ද හාමුදුරුවන්ගේ සිත ගත දුබල වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේට ශක්තිය උනේ කවුද? කල්යාණ මිත්‍ර ආනන්ද හාමුදුරුවෝ. එහෙනම් අපිට අපේ සිත කවදා හරි දුබල වෙන්නේ අපේ ගත ඒකාන්තයෙන්ම දුබල වෙනවා. ඒ බඳු අවස්ථාවලදී අපේ හිතක ගතට සවිය සපයන්න විශේෂයෙන්ම හිතේ ශක්තිය දෙන්න ඉන්න ඕන කෙනෙක් කවුද? අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕන. අන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා තමයි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ඒ උතුම් සුවය ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් පින්වත්නි මෙන්න මේ ගිරිමානන්ද සූත්‍රය කියන්නේ ගායී සිතයි දෙකම සූපත් කළ හැකි ඉතාම වටිනා මහා භාව සම්පන්න පිළිදේශනාවක් සූත්‍ර දේශනාවක් නිසා තමයි මේක මේ අනුත්තර නිකායේ මුකුට අරගෙන පරිත්‍රාණ ආරක්ෂාව සලසන චතුප්‍රාණවාර පාළියට අයිති පිරුවාණ පොත්වහන්සේට අන්තර්ගත කරගන්නවා. ඉතින් මේක නිතර දෙවේලි සත්‍යයනා කරන එක හොඳයි. අහන්නල පුළුවන් නම් උත්තරම හොඳයි. කියවන්න පුළුවන් නම් නිවැරදි උච්චාරණය සහිතව කියවන්න පුළුවන් නම් තවත් වටිනවා. ඒක තමන්ගේ ඒ කායික මානසික දුක් දුම්නස් වලට ලෙඩ රෝග වලට දිව ඔසුවක් බවට පත් වේ. ඊටාම වටිනා බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අඩංගු වෙලා තියෙන උතුම් ධර්ම කොටස් රාශියක් ගැඹිලා තියෙන සූත්‍ර දේශනාවක් තමයි මේ ගිරිමානන්ද සූත්‍රය කියන්නේ. මේක නිකන් ලෙඩට කරන මෙහිතක් හැටියට කියෝගේ වෙන්නේ නැතුව සංසාර දුකට සසර ලෙඩට සපයපු නියම මෙහිතක් හැටියට සලකාගෙන නිතර දෙවේලි පරිහරණය කරන්න පාවිච්චි කරන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. ඒ සඳහා මේ ශ්‍රවණය කළ ගිරිමානන්ද සූත්‍ර දේශනාව හැමදෙනාටම උපනිශ්‍රේ වේවා. මේ උදාාර කුසල් දෙයින් හැමත හැකිතාම ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා.